විභාගෙට ලකුණු 10ක් කෙන කොටසක් අද කතා කරන්නේ වර්ගජ සමීකරණ කියන කොටස. වර්ගජ සමීකරණේ විසඳුම් හොයන්නේ කොහොමද කියලා අපි අද කතා කරන්නේ. හරි. පුතේ අපිට වර්ගජ සමීකරණයක විසඳුම් හොයන ක්‍රම තියෙනවා තුනක්. අපි මෙතනදී කතා කරනවා ක්‍රම තුනක් ගැන. එකක් සාධක භාවිතයෙන් වර්ගජ සමීකරණයක විසඳුම් හොයන්න පුළුවන්. තවත් ක්‍රමයක් තමයි වර්ග පූර්ණයේ භාවිතයෙන් වර්ගජ සමීකරණයක විසඳුම් හොයන්න පුළුවන්. තවත් ක්‍රමයක් තමයි සූත්‍රයක් තියෙනවා. අන්නේ සූත්‍රයේ භාවිතයෙන් වර්ගජ සමීකරණයක විසඳුම් හොයන්න පුළුවන්. මේ ක්‍රම තුනටම අපිට වර්ගජ සමීකරණයක විසඳුම් හොයන්න පුළුවන්. එකක් සාධක භාවිතයෙන් අනිත් එක වර්ග පූර්ණයේ භාවිතයෙන්. අනිත් එක සූත්‍රයේ භාවිතයෙන්. වර්ගජ සමීකරණයක විසඳුම් හොයන්න පුළුවන් මේ ක්‍රම තුනටම. සාධක භාවිතයෙන් හොයන්න පුළුවන්, වර්ග පූර්ණයේ භාවිතයෙන් හොයන්න පුළුවන්, සූත්‍රයේ භාවිතයෙන් හොයන්න පුළුවන්. පුතේ මේ සාධක භාවිතයෙන් හොයන්න බැරි අවස්ථාවලදී අපිට ලේසියෙන්ම මෙන්න මේ වර්ග පූර්ණයේ භාවිතයෙන් හොයන්න පුළුවන්. ඒ වගේම සූත්‍රයේ භාවිතයෙන් හොයන්න පුළුවන්. මෙතනින් අපිට ලේසිම ක්‍රමයේ විදිහට තියෙන්නේ සූත්‍රයේ භාවිතයෙන්. හරි. සූත්‍රය කටපාඩම් කරගත්ත ගමන් අපිට ගාන හදාගෙන යන්න පුළුවන්. හරි. මේ ක්‍රම තුනෙන්ම වර්ගජ සමීකරණයක විසඳුම් හොයන්න පුළුවන්. දැන් මම කතා කරන්නේ වර්ග පූර්ණයේ භාවිතයෙන් වර්ගජ සමීකරණයක විසඳුම් හොයන්න කොහොමද කියලා. මේක අපිට ලේසිම පියවර කිහිපයකින් මේ වර්ග පූර්ණය කියන කොටස අපිට ඉගෙන ගන්න පුළුවන්. හරි. අපි බලමු කොහොමද වර්ගජ සමීකරණයක් වර්ග පූර්ණය කරන්නේ කියලා. මුලින්ම අපි වර්ගජ සමීකරණයක් අඳුරගන්නේ කොහොමද කියලා බලමු. පුතේ වර්ගජ සමීකරණයක පොදු ආකාරය අපි ගන්නේ ax වර්ග ධන bx ධන c සමාන බිඳුව කියන සමීකරණයක අනිවාර්ය සමාන ලකුණක් තියෙන්න ඕනනේ. right. මේක තමයි වර්ගජ සමීකරණයක අපි පොදු සමීකරණේ විදිහට ගන්න. මෙයාව තමයි පොදු සමීකරණේ විදිහට ගන්න. හරි. right. පුතේ දැන් වර්ගජ සමීකරණයක් අඳුරගන්නේ දැන් මේක x ගේ වර්ගජ සමීකරණයක්. වර්ගජ සමීකරණයක් අඳුරගන්නේ එයාගේ වැඩිතම බලය කීයද 2. එහෙනම් එයා 2 තියෙනවා නම් එයා වර්ගජ සමීකරණයක් වෙනවා. හරි මෙතන 3 තිබුණා නම් ගණිත සමීකරණයක් වෙනවා. හරි අපිට ඒ වැඩක් නෑ. අපි කතා කරන්නේ වර්ගජ සමීකරණ ගැන. දැන් මෙන්න මේ වගේ වර්ගජ සමීකරණයක් විසඳලා මෙයාගේ මූල හොයන්න විසඳුම් හොයන්නේ කොහොමද කියලා අපි දැන් මෙතනදී කතා කරන්නේ. හරි. අපි මුලින්ම බලමු උදාහරණ ගානක් ගමු. උදාහරණ සමීකරණයක් ගමු. ඔන්න මම පළවෙනි උදාහරණය ගන්නවා. x වර්ග ධන 6x ධන 4 සමානයි බිඳුව. දැන් මෙයාගේ මූල හොයන්න කියලා කියන වර්ගජ සමීකරණය විසඳන්න කියලා අපිට කියනවා. විසඳලා අපි මෙයාගේ විසඳුම් ලබා ගන්න ඕන. හරි. පුතේ වර්ග පූර්ණය කරන්න පුළුවන් මෙන්න මේ පියවර ටිකයි. හරි. මේ පියවර ටික ලේසි. හරියටම අපි මේක ඔලුවට දාගමු. වර්ග පූර්ණය කරනකොට අපි මුලින්ම කරන්නේ x වර්ගයේ සංගුණකය. x වර්ගයේ සංගුණකය එකක් කරගන්න ඕන. එකක් කරගන්න. x වර්ගයේ සංගුණකය එකක් කරගන්න ඕන. හරි. මේ වර්ගජ සමීකරණය x වර්ගයේ සංගුණකය එකක් කරගන්න ඕන. ඊට පස්සේ අපි කරන්නේ මේ වර්ගජ සමීකරණේ x ගේ සංගුණකය ගන්නවා. x ගේ සංගුණකයේ භාගයේ වර්ගයක් සමීකරණයේ දෙපැත්තටම අපි එකතු කරනවා. x ගේ සංගුණකයේ භාගයේ වර්ගය. භාගයේ වර්ගය සමීකරණයේ දෙපසටම එකතු කරනවා. සමීකරණයේ දෙපසටම එකතු කරන්න. හරි. මේ නෝට් එක ගහගන්න. හරිනේ. right. වර්ග සමීකරණයක එන විසඳුම් හොයන්න පුළුවන් මෙන්න මේ පියවර දෙකෙන්. වර්ග පූර්ණයේ භාවිතයෙන් මේ පියවර දෙකෙන් මේකේ විසඳුම් හොයන්න පුළුවන්. ඒතර පියවර දෙකයි මෙතනදී අපි කතා කරන්නේ. x වර්ගයේ සංගුණකයේ මුලින්ම ඔයා එකක් කරගන්න ඕන. ඊළඟට x ගේ සංගුණකය බලලා ඒ සංගුණකයේ භාගයක් බලලා එයාගේ වර්ගයක් අනිත් භාගයේ වර්ගයක් සමීකරණයේ දෙපැත්තටම එකතු කරන්න ඕන. දැන් හරි. දැන් මේක නිකන් එකපාරටම කියන දෙමලයක් වගේ බලමු ගාන හදන්නේ කොහොමද කියලා. ඔන්න දැන් මම වර්ගජ සමීකරණය දිහා බලනවා. වර්ගජ සමීකරණයේ පළවෙනි පියවර මොකද පුතේ x වර්ගයේ සංගුණක එකක් කරගන්න ඕන.
x වර්ගයේ සංගුණකය. ඔන්න x වර්ගයට ඉස්සරහින් තියෙන්නේ කවුද? මොකෙක්වත් ඉන්නවද පේන්න? නෑ. මොකෙක්වත් පේන්නේ නෑ. එහෙනම් අනිවාර්යෙන් එතන ඉන්නේ කීයද පුතේ? 1. මොකෙක්වත් පේන්නේ නැත්නම් එතන ඉන්නේ කීයද? 1. x වර්ගයට ඉස්සරහින් මොකෙක්වත් පේන්නේ නැත්නම් එතන ඉන්නේ 1. හරි. දැන් පළවෙනි පියවරේ කියන්නේ x වර්ගයේ සංගුණක එකක් කරගන්න. දැන් මෙතන x වර්ගයේ සංගුණක එකක් වෙලාද? ඔව්. x වර්ගයේ සංගුණක එකක් වෙලා. ඇයි? පළවෙනි පියවරේ කියන්නේ x වර්ගයේ සංගුණක එකක් කරගන්න කියලා. මෙතෙන්දී x වර්ගයේ සංගුණක එකක් වෙලා. එහෙනම් මෙතෙන්දී අපිට කරගන්න දෙයක් නැහැ. එහෙනම් දෙවෙනි පියවරට එමු. දෙවෙනි පියවරේ කියන්නේ මොකද්ද පුතේ? x සංගුණකයේ භාගයේ වර්ගයක් සමීකරණයේ දෙපසටම එකතු කරන්න ඕනේ. හරි. ඊට කලින් අපි මෙන්න මේ දේ කරගන්න ඕන. ඒක කරනව ගත්තත් ගැටලුවන්නේ අපි සාමාන්‍යයෙන් ගාන හදන්න ලේසියට මේ දේ කරගන්න. දැන් දෙවෙනි පියවරට යන්න කලින් මෙන්න මේ x පද විතරක් තියාගෙන මෙන්න මේ ධන 4 සමීකරණය ධන 4 සමීකරණය අනිත් පැත්තට යවා ගන්න. හරි. මේ දැන් සමීකරණේ මේ පැත්ත ධන 4යි කරන සමීකරණේ දෙපැත්තටම ඍණ 4ක් දාන්න ඕන. අපි දැන් මේ පියවර කරන්න ඕනේ නැහැ. අපි ලේසියට ගමු. ලේසියට මේ ගන්නෙ ධන 4 මේ පැත්තට ගෙනිච්චාම අපි ලේසියට ගන්නවා ඍණ 4ක් වෙනවා කියන්නේ. හරි. x වර්ග ධන 6යි x. මේ x පද විතරක් තියාගෙන ධන 4 අයින් කරගන්න ඕන. ධන 4 දැන් මේ පැත්තට ගෙනහම අපි ලේසියට ගන්නවා ඍණ 4ක් වෙනවා කියනවා. නැත්නම් ධන 4 අයින් කරලා සමීකරණේ දෙපැත්තටම ඍණ 4ක් දාන්න ඕන. හරිනේ? හරි. දැන් මෙන්න මේ දේ කරගත්තට පස්සේ තමයි අපි දෙවෙනි පියවරට එන්නේ. එතකොට අපිට ලේසි. හරි. දැන් මොකද්ද කියන්නේ පුතේ දෙවෙනි පියවරේ? x සංගුණකයේ භාගයේ වර්ගයක් සමීකරණයේ දෙපසටම එකතු කරන්න ඕනේ. දැන් බලමු x ගේ සංගුණකයේ කීයද? 6යි. හරි. x ගේ සංගුණකයේ හොයාගත්ත. x ගේ සංගුණකයේ 6යි. x ගේ සංගුණකයේ භාගයේ වර්ගයක්. හරි. x ගේ සංගුණකයේ 6යි. එහෙනම් එයාගේ භාගය 6ේ භාගය. 6ේ භාගය බලන්න 6 දෙකට බෙදන්න. 6 දෙකට බෙදුවම කීයද පුතේ? 3යි. 6ේ භාගය 3යි. හරි. 6ේ භාගයේ වර්ගයක්. එහෙනම් 3ේ වර්ගයක් සමීකරණේ දෙපැත්තටම එකතු කරන්න ඕනේ. සමීකරණේ දෙපැත්තටම එකතු කරන්න ඕනේ. x ගේ සංගුණකය 6යි, එයාගේ භාගය 3යි, එයාගේ වර්ගයක් සමීකරණේ දෙපැත්තටම එකතු කරන්න ඕනේ. මේ පැත්තේ තිබුණා ඍණ 4ක්, මේ පැත්තටත් එකතු කරා 3ේ වර්ගයක්. හරි. ඔච්චරයි වර්ග පූර්ණයේ පියවර ටික. හරි. වර්ග පූර්ණය කරන පියවර ටික ඔච්චරයි. හරි. දැන් මම මේක මගා ගන්නවා. හරි. දැන් අපි මේක සුළු කිරීම කරගෙන යනවා. දැන් තියෙන්නේ සුළු කිරීමක්. දැන් වර්ග පූර්ණේ පියවර ඉවරයි. පුතේ මෙන්න මෙහෙම ලියාගත්තාම අපිට ලේසි මෙන්න මේ පද තුන සම්පූර්ණ වර්ගයක් වෙනවා. ඒ කියන්නේ පූර්ණ වර්ගයක් වෙනවා. හරි. මෙන්න මේ පද තුන පූර්ණ වර්ගයක් වෙනවා. ඒ නිසා තමයි මම මේ කිව්වේ මේ පැත්තේ තියෙන අනිත් පද ටික අනිත් පැත්තට ගෙනියන්න කියලා. x පද ටික විතරක් තියාගෙන අනිත් සංඛ්‍යා ටික අනිත් පැත්තට ගෙනියන්න. හරි. දැන් මෙතනින් අපි හරියට බලාගමු. මෙතනින් අපි ගන්නෙ x වර්ගයෙන් ගන්නෙ x. මෙතන වර්ගයෙන් ගත්ත x. x වර්ගයෙන් ගත්ත x. මෙතනින් ගත්ත පුතේ ලකුණ. දැන් මෙතන පදයෙන් ගන්නේ ලකුණ. මෙතන පදේ ලකුණ ධනෙන් ඒ නිසා අපි ගත්ත ධන. මෙතන 3 වර්ගයක් නේ තියෙන්නේ. අපි x වර්ගයෙන් ගත්ත x. එහෙනම් 3 වර්ගයෙන් ගන්නේ 3. අන්න එහෙම ලිව්වහම මෙයා පුතේ සම්පූර්ණ වර්ගයක් එනවා. මෙයාව ප්‍රසාරණය කරගෙන ගියාම ඇත්තටම එන්නේ මෙයා. දැන් අපි ගාන හදන්න ලේසියට මේක යාන්ත්‍රිකව ගන්නවා x වර්ගයෙන් ගන්නවා කියලා x මෙතනින් ගන්නවා කියලා ගන්නවා ලකුණ 3 වර්ගයෙන් ගන්නවා 3. right. දැන් මේ පැත්ත සුළු කරගෙන මෙතන තියෙනවා ඍණ 4ක්. මෙතන ධන 3 වර්ගය. 3 වර්ගය කියපු පුතේ 3 වර්ගය 6 නෙමෙයි. 3 වර්ගය කියන්නේ 3 වරක් 3. 3 වරක් 3 කියද 9යි. නැත්තම් 3 වර්ගය 6යි කියන දාන අවස්ථා තියෙනවා ළමයි. හරි පේපර් බලනකොට තේරෙනවා. එතකොට මේව වැරදි. 3 වර්ගය 9 නෙමෙයි. 3 වර්ගය 6 නෙමෙයි. 3 වර්ගය 9යි. හරිනේ? right. දැන් මෙන්න මේ දෙන්නා සුළු කරගෙන ඉන්න. දැන් දකුණත් පැත්ත සුළු කරගෙන ඉන්න. මේ පියවර හරියට බලාගමු. x ධන 3 මේ පැත්තේ තියෙන සම්පූර්ණ වර්ගය ඍණ 4ට එකතු කරන්න ඕන ධන 9ක්. ඍණයි ධනයි එකතු කරනකොට අපි කරන්නේ මෙතනින් ලොකු එකාගෙන් පොඩි එකාව අඩු කරනවා. 9ෙන් අඩු කරනවා 4. 9ෙන් 4 අඩු කරාම කීයද පුතේ? 5යි. ලොකු එකාගෙන් පොඩි එකාව අඩු කරලා අපි දානවා ලොකු එකාගේ ලකුණු. ලොකු එකාගේ ලකුණු ධන. එහෙනම් ධන 5යි. සාමාන්‍යයෙන් අපි ධන දාන්නේ නැහැ. හරි? ධන නොදැම්ම කියලා ගැටලුවක් නැහැ. හරි. මෙතනට වෙනක හදාගත්තා. දැන් අපි මේ x ගේ විසඳුම හොයන්නේ. දැන් x ගේ අගය හොයන්න දැන් x ගේ අගය හොයන්න මුලින්ම මෙන්න මේ වර්ගය ඉවත් කරගන්න ඕන. පුතේ වර්ගයක් ඉවත් කරගන්න සමීකරණේ දෙපැත්තටම දානවා මොකද්ද? වර්ග මූලය. වර්ගය ඉවත් කරන සමීකරණේ දෙපැත්තටම දානවා වර්ග මූලය. හරි. දැන් මේ වර්ගයේ වර්ග මූලය මොකද වෙන්නේ? කැපෙනවා. ඒතකොට මේ පැත්ත ඉතුරු වෙනවා
x ධන 3ක්. පුතේ මුලින්ම චුට්ටක් බලාගමු. දැන් මේ දෙපැත්තටම දැම්මනේ වර්ගමූලේ දානකොට අනිවාර්යෙන් දාන්න ධන හෝ ඍණ කියලා. වර්ගමූලයේ අපි මෙතෙන්දී ධනාගයකුයි ඍණාගයකුයි තියෙනවා කියලා සලකනවා. හරි. වර්ගමූලයේ දානකොට අපි දානවා ධන හෝ ඍණ කියලා. හරිනේ. දැන් මේ පැත්තේ ඉතුරු වෙනවා x ධන 3ක්. මේ පැත්තේ තියෙනවා කියන්නේ පුතේ ධන හෝ ඍණ මූල 5. ධන හෝ ඍණ කියලා මේක අපි කියන්නේ. දැන් මෙතන තියෙන පුතේ ධනාගයකුයි ඍණාගයකුයි. දැන් විසඳමු x කියාගේ හොයන්නේ. x කියාගේ හොයන්න නම් මේ ධන තුන ඉවත් කරගන්න ඕන. ධන තුන ඉවත් කරගෙන සමීකරණ දෙපැත්තටම දානවා ඍණ තුනක්. අපි ලේසියට ගන්නවා. ධන තුන මෙහෙට ගෙනාවම ඍණ තුනක් වෙනවා. ධන තුන මෙහෙට ගෙනාවම අපි ලේසියට ගන්නවා ඍණ තුනක් වෙනවා. හරි. දැන් ඔන්න සමීකරණය විසඳලා ඉවරයි. දැන් මෙයාගේ විසඳුම් ලියන්නයි මට ඕන. පුතේ දැන් මට මෙයාගේ විසඳුම් ලියන්න පුළුවන් විසඳුම් දෙකක්. ඇයි? මෙතන ධනාගයකුත් තියෙනවා ඍණාගයකුත් තියෙනවා. මට ධනාගය සලකලා උත්තරයක් ලියන්න පුළුවන්. ඍණාගය සලකලා උත්තරයක් ලියන්න පුළුවන්. අපි ධනාගය සලකලා මුලින්ම උත්තරය ලියමු. මෙතන ධනාගය සලකා. ධනාගය සලකා. මම ධනාගය සලකලා ලියමු. හරි. ධනාගය සලකලා ලියන්නේ එහෙනම් මෙතන අපි ධනාගය ගන්න. එහෙනම් ගන්න කියන්නේ ධන මූල 5. ධන මූල 5 ගන්න. අපි විසඳුම් ලියන්නේ x එහෙනම් x සමානයි. මෙතන ධන මූල 5 කියන මෙතන ඍණ 3. හරි. ධනාගය සලකලා යාගේ විසඳුම් ලිව්වා x සමානයි ධන මූල 5 ඍණ 3යි කියලා. ඍණාගය සලකලා ලියමු. ඍණාගය සලකලා. ඍණාගය සලකලා දැන් අපි ලියමු. විසඳුම් ලියන්නේ x ට. එහෙනම් මෙතනින් ගන්න කියේ පුතේ ඍණ 5. ඍණ 5. ඍණ 5. මෙතන තියෙන කීයද ඍණ 3. හරි. මෙන්න x ගේ විසඳුම් ලියුවා. හරි. මේ විසඳුම් හොයන විදිය කියලා දුන්නේ. දැන් ඔන්න වර්ග පූර්ණය කරන පියවර මම පියවරෙන් පියවර කියලා දුන්නා. මේ විදිහට තමයි විසඳුම් හොයන්නේ. අපි තවත් ගානක් අරගෙන බලමු කොහොමද හදන්නේ කියලා. හරි. ඊළඟ ගාන හරි. x වර්ග ධන 4x ධන 2 සමානයි බිඳුවයි. සමීකරණයේ වර්ග පූර්ණයේ භාවිතයෙන් විසඳන්න කියලා කියනවා අපිට. හරි. වරහනේ දෙන පුතේ මෙන්න මෙහෙම දෙයක්. මූල 2 සමානයි 1.4යි 1 ලෙස ගන්න කියලා. මූල 2 සමාන 1.4යි 1 ලෙස ගන්න කියලා. එහෙනම් මේක කොහෙට හරි මූල දෙකක් එනවා. හරි. ඒකෙච්චර වැඩක් නැහැ. මුලින්ම බලමු මෙයා වර්ග පූර්ණය කරගෙන යන්නේ කොහොමද කියලා. මුලින්ම මෙයා වර්ග පූර්ණය කරගෙන යන් අපි වර්ග පූර්ණය කරනකොට මම පළවෙනි පියවර ඉදිරි කිව්වේ මොකද්ද පුතේ? x වර්ගයේ සංගුණකේ එකක් කරගන්න කියලා කිව්වා. දැන් මෙතන බලන්න x වර්ගයේ සංගුණකේ එකක් වෙලාද මෙතන මොකෙක්වත් නැහැ, පේන්නේ නැහැ. එහෙනම් මෙතන කවුරුවත් නැහැ. කවුරුවත් නැත්නම් මෙතන අනිවාර්යෙන් ඉන්නේ කීයද? 1. එහෙනම් පළවෙනි පියවරෙන් කරගන්න දෙයක් තියෙනවද? නැහැ. පළවෙනි පියවරේ මෙතෙන්දී අපිට කරගන්න දෙයක් නැහැ. x වර්ගයේ සංගුණකේ එකක් වෙලා. හරි. දැන් එහෙනම් දෙවෙනි පියවරට යන්න කලින් මම කිව්වා x පද ටික. මෙතන දැන් x ගේ වර්ගයේ සමීකරණයක් නේ. x පද ටික තියාගෙන මෙන්න මේ සංඛ්‍යාව අනිත් පැත්තට ගෙනියන්න. හරි. මේ පද අනිත් පැත්තට ගෙනියන්න. හරි. යා ගෙනියමු. x වර්ග ධන 4x මේ ධන දෙක අපි ඉවත් කරගන්න ඕන. ධන දෙක ඉවත් කරගන්න සමීකරණේ දෙපැත්තටම දානවා ඍණ දෙකක්. අපි ලේසියට ගන්නවා ධන දෙක මෙහෙට ගෙනිච්චාම ඍණ දෙකක් වෙනවා කියලා. හරි. කරගත්තා. දැන් දෙවෙනි පියවරට එමු. දෙවෙනි පියවරෙන් කියන්නේ මොකක්ද? x ගේ සංගුණකයේ භාගයේ වර්ගයක් සමීකරණයේ දෙපැත්තටම එකතු කරන්න ඕනේ. මොකද්ද පියවර? x ගේ සංගුණකයේ භාගයේ වර්ගයක් සමීකරණයේ දෙපැත්තටම එකතු කරන්න කියලා කියනවා. හරි. පුතේ අපි බලමු. x ගේ සංගුණකය කීයද? x ගේ සංගුණකය 4යි. එයාගේ භාගය x ගේ සංගුණකයේ භාගය. එහෙනම් x ගේ සංගුණකය 4යි. එයාගේ භාගය 4 භාගය 2යි. හරි. x ගේ සංගුණකයේ භාගයේ වර්ගයක් සමීකරණයේ දෙපැත්තටම එකතු කරන්න ඕනේ. x ගේ සංගුණකය 4යි. එයාගේ භාගය 2යි. 2 වර්ගයක් සමීකරණයේ දෙපැත්තටම එකතු කරන්න ඕනේ. එකතු කරමු. x වර්ග ධන 4ix x ගේ සංගුණකය 4යි. එයාගේ භාගය 2යි. 2 වර්ගයක් සමීකරණයේ දෙපැත්තටම එකතු කරන්න ඕනේ. මේ පැත්තේ තිබුණු ඍණ දෙකක් මේ පැත්තටත් එකතු කරා 2 වර්ගයක්. දැන් එතකොට මෙන්න මේ පද තුන පූර්ණ වර්ගයක් වෙනවා කියලා මම කියලා දුන්නා. දැන් මෙතනින් අපි ගන්න කවුද පුතේ? x වර්ගයෙන් ගන්න x. මෙතනින් ගන්න ලකුණ.
දෙකේ වර්ගයෙන් ගන්න කීයද? 2. x වර්ගයෙන් ගත්තේ x මෙතනින් ගන්න ලකුණ 2 වර්ගයෙන් ගන්න 2. දැන් මෙයා පූර්ණ වර්ගයක්. මෙතන ඍණ 2යි. මෙයාව තුරු කරගමු. 2 වර්ගය කීයද? 4යි. හරි. මෙතන තියෙනවා x ධන 2 සම්පූර්ණ වර්ගය ඍණ 2යි ධන 4යි. ඍණ 2යි ධන 4යි කියද පුතේ? ඍණ 2යි ධන 4යි. මෙයා ඍණ, මෙයා ධන. ඍණයි ධන එකතු කරන් තියෙනවනේ මං කිව්වා ලොකු එක්කෙනාගෙන් පොඩි එක්කෙනා අඩු කරලා ලොකු එක්කෙනාගේ ලකුණ දාන්න කියලා. 4ෙන් 2ක් අඩු කරා 2යි ලොකු එක්කෙනාගේ ලකුණ ධන හින්දා අපි දානවා ධන 2යි කියලා. දැන් x ගියාගේ හොයන්න ඕන. x ගියාගේ හොයන්න මෙන්න මේ වර්ගය ඉවත් කර ගන්න ඕන. වර්ගය ඉවත් කරන්න සමීකරණ දෙපැත්තම දානවා මොකද්ද? වර්ගමූලය. ඔයාට ඕන ලේසියට වර්ගය මේ පැත්තට ගෙනාවම වර්ගමූලය වෙනවා කියලාත් ගන්න පුළුවන් ගාන හදලා ලේසියට. හරි? දැන් මේ වර්ගයට මේ වර්ගමූලය කැපෙනවා. මේ පැත්ත ඉතුරු වෙනවා x ධන 2ක්. මම ඒවල කිව්වා වර්ගමූලය දානකොට ධන හෝ ඍණ කියලා දාන්න කියලා. වර්ගමූලය දානකොට ධන හෝ ඍණ කියලා දාන්න කියලා කිව්වා. දැන් මේ පැත්තේ තියෙනවා x ධන 2ක්. ධන හෝ ඍණ වර්ගමූල 2. දැන් x තියාගේ හොයන්න ධන 2 ඉවත් කර ගන්න ඕන. ධන 2 ඉවත් කරන්න සමීකරණ දෙපැත්තම දානවා ඍණ 2ක්. අපි ලේසියට ගන්නවා. ධන 2 මෙහෙට ගෙනිච්චාම ඍණ 2ක් වෙනවා කියලා. මූල 2යි ධන 2 මෙහෙට ගෙනාවා ඍණ 2ක් වෙනවා කියලා ගන්නවා. දැන් මෙතන අපිට පුතේ ධනාගය සලකලා වෙනම උත්තරයක් ලියත හැයි ඍණාගය සලකලා වෙනම උත්තරයක් ලියත හැයි. එහෙනම් මෙයාගේ මූල අපිට ලියන්න පුළුවන්. ධනාගය සලකලා එක මූලයක් ලියන්න පුළුවන්. ධනාගය සලකා. මෙතන අපි ධනාගය සලකමු. ධන අගය සලකා. ධනාගය සලකලා ලියන්නේ x සමානයි. එහෙනම් මෙතනදි ගන්න කීයද? ධන මූල 2. ඍණ 2. හරි. දැන් එහෙනම් ඍණ අගය සලකලා ලියමු. ඍණ අගය සලකා. ඍණ අගය සලකා. x සමානයි. එහෙනම් මෙතනදි ගන්න කීයද? ඍණ මූල 2. ඍණ මූල 2. ඍණ 2යි. හරි විසඳුම් ලිව්වා. අපිට ගානේ මෙන්න මෙතන උඩ දුන්නා නේද? මූල 2 සමාන 1.41 කියලා ගන්න කියලා. එහෙනම් අපි ආදේශ කරමු මූල 2 වෙනුවට 1.41. මෙතන තියෙනවා මූල 2ක්. මූල 2 වෙනුවට දාන 1.41. එයාගෙන් අඩු කරන්න ඕන 2ක්. පුතේ 1.41කින් 2ක් අඩු කරන්න බෑ. එහෙනම් අපි ලොකු එක්කෙනාගෙන් පොඩි එක්කෙනාව අඩු කරලා ලොකු එක්කෙනාගේ ලකුණ දානවා. අපි අඩු කරමු 2කින් අඩු කරන්න ඕන 1.41. 2කින් අඩු කරමු 1.41. මෙතන බිඳුවෙන් බෑ මේ පැත්තේ බිඳුවයි ගන්න දෙයක් නැහැ. එහෙනම් මේ පැත්ත එකක් ගෙනාවා 10යි. දැන් මෙතන ඉතුරු 9යි. මේ පැත්ත එකක් ගෙනිච්ච 10යි. දැන් මෙතන ඉතුරු 9යි. 10න් එකක් අඩු කරාම 9යි. 9න් 4ක් අඩු කරාම 5යි. 9 මෙතන දැන් ඉතුරු කීයද පුතේ 1යි නේ. එකෙන් එකක් අඩු කරාම බිඳුවයි. එහෙනම් ඔයාලට උත්තර එනවා 0.5යි 9යි කියලා. එහෙනම් මෙතන එනවා 0.5යි 9යි කියලා. වැඩි එකේ ලකුණ මොකද්ද? ඍණ. එහෙනම් මෙයා ඍණ. දැන් මෙයාගේ ඍණ මූල 2 වෙනුවට දැම්ම 1.41 මෙයා ඍණ 2යි. එහෙනම් ඍණ 1.41 ඍණ 2යි කියන්නේ කීයද? ඍණ 3.41. මෙන්න විසඳුම් ලිව්වා. හරි. අපි තව ගානක් බලමු. තව ගානක් බලමු. x වර්ග ඍණ 8x ඍණ 2 සමානයි 0යි. හරි. වර්ග පූර්ණේ භාවිතයෙන් විසඳුම හොයන්න කියන මේකෙත් අපිට දෙනවා මූල 2 සමානයි 1.41 කියලා ගන්න කියලා. හරි. පළවෙනි පියවර මොකද්ද පුතේ? x වර්ගයේ සංගුණකේ එකක් කරගන්න ඕන. දැන් බලන්න x වර්ගයේ සංගුණකේ මෙතෙන්ද එකක් වෙලාද කියලා. x වර්ගයට ඉස්සරහ මොකෙක්වත් නැහැ. එහෙනම් x වර්ගයේ සංගුණකේ එකක් වෙලා. එහෙනම් දෙවෙනි පියවරට එමු. දෙවෙනි පියවරට එන්න කලින් මම කිව්වා x පද ටික විතරක් තියාගෙන අනිත් සංඛ්‍යාව මෙන්න මේ සංඛ්‍යාව ගෙනියන්න කියලා මේ පැත්තට. සංඛ්‍යාව ගෙනියමු මෙහෙට. x වර්ග ඍණ 8x ඍණ 2 මෙහෙට ආවම අපි ලේසියට ගන්නවා ධන 2ක් වෙනවා කියලා. දැන් දෙවෙනි පියවරට එමු. දෙවෙනි පියවරේ මොකද පුතේ? x ගේ සංගුණකයේ භාගයේ වර්ගයක් සමීකරණයේ දෙපැත්තටම එකතු කරන්න කියලා කියනවා. හරි. x ගේ සංගුණකයේ 8යි එයාගේ භාගය 8 භාගය කීයද 4යි. එයාගේ වර්ගයක් භාගයේ වර්ගයක් දෙපැත්තටම එකතු කරන්න ඕනේ. x ගේ සංගුණකයේ 8යි භාගය 4යි එන 4 වර්ගයක් සමීකරණයේ දෙපැත්තටම එකතු කරන්න ඕනේ. එකතු කරමු. x වර්ග ඍණ 8x x ගේ සංගුණකයේ 8යි එයාගේ භාගය 4යි 4 වර්ගයක් සමීකරණයේ දෙපැත්තටම එකතු කරා. මේ පැත්තේ තිබුණා 2ක් මේ පැත්තටත් එකතු කරා 4 වර්ගයක්. දැන් මෙන්න මෙයා
සම්පූර්ණ වර්ගයක් වෙනවා කියලා ඒවල කියලා දුන්නා. මෙතනින් ගන්න කිව්වා x වර්ගයෙන් x, මෙතනින් ගන්න කිව්වා ලකුණ 4 වර්ගයෙන් ගන්න අපි 4. දැන් මෙයා සම්පූර්ණ වර්ගයක් වෙනවා. දැන් මෙතන 2යි 4 වර්ගය 16. හරි. දැන් මෙතන x ඍණ 4 සම්පූර්ණ වර්ගය 2යි 16යි එකතු කරාම එනවා 18යි කියලා. දැන් x ලාගේ ගන්න මේ වර්ගය ඉවත් කර ගන්න ඕන. වර්ගය ඉවත් කරන්න සමීකරණයේ දෙපැත්තටම දානවා පුතේ වර්ගමූලය. දැන් මේ වර්ගයට මේ වර්ගමූලය කැපෙනවා. වර්ගමූලය දානකොට මම කිව්වා ධන හෝ ඍණ කියලා දාන්න කියලා. හරි. දැන් මේ පැත්ත ඉතුරු වෙන කීයද? x ඍණ 4. මේ පැත්ත තියෙනවා ධන හෝ ඍණ වර්ගමූල 18 කියලා. දැන් x ලාගේ හොයන්න මේ ඍණ 4 අනිත් පැත්තට ගෙනියන්න ඕන. අපි ලේසියට ගමු ඍණ 4 මෙහෙට ගෙනිච්චාම ධන 4ක් වෙනවා කියලා. ධන හෝ ඍණ වර්ගමූල 18 ඍණ 4 මෙහෙට ගෙනාවම ධන 4ක් වෙනවා. පුතේ දැන් මෙන්න මේ මූල 18 අපිට සරලම කරලා ලියන්න පුළුවන්. හරි. මේ මූල 18 සරලම කරලා ලියන්න පුළුවන්. මෙතන අපිට දීලා තින්නේ මූල දෙකේ අගය. අපිට මෙන්න මෙතෙන්දී මෙන්න මේම හොර වැඩක් කරන්න පුළුවන්. හරි. මේක එතකොට මෙයාව අකිල කර්ණයක් විදිහට ලියා ගන්න ඕන. අපි මෙන්න මෙතෙන්දී මෙන්න මේම හොර වැඩක් කරනවා. අනිවාර්යෙන් විභාගෙට මෙන්න මෙතන අගයක් දෙනවා. මූල 2 සමාන 1.41 කියලා ගන්න. මූල 3 සමාන 1.71 කියලා ගන්න. මේ විදිහට ඔන්නෝම අගයක් දෙනවා. හරි. එහෙම දුන්නාම අපි කරන්නේ මෙන්න මෙතන අගය දිහා මුලින්ම බලනවා. මෙතන තියෙන්නේ මූල 2. එහෙනම් මේ මෙතන තියෙන මූල අගය මෙයාගේ ගුණිතයක් විදිහට ලියන්න පුළුවන්. මෙන්න මෙයාගෙන් ගුණිතයක් විදිහට ලියන්න පුළුවන්. බලමු කොහොමද ලියන්නේ කියලා සරලව කරලා. ධන හෝ ඍණ. දැන් මෙයා ගන්න මෙතන තියෙන කීයද පුතේ 2. එහෙනම් මූල 18 ලියන්න පුළුවන් දෙවරක් 9 කියලා. මෙතන තියෙන අගය අරගෙන තමයි ලියන්නේ. මූල 18 ලියන දෙවරක් 9 කියලා. ධන 4. හරි. දැන් මෙන්න මෙතන මූල 9ට අගයක් තියෙනවා. මූල 2ට අගයක් නැහැ. මූල 9ට අගයක් තියෙනවා. එතන හදාගමු අපි. x සමානයි ධන හෝ ඍණ. මෙන්න මෙතන මූල 9ට අගයක් තියෙනවා. මූල 9 අගය කීයද පුතේ 3යි. මූල 2ට අගයක් නැහැ. එයා මෙහෙමම ලියාගත්තා. මූල 2ට අගයක් නැහැ. එයා මෙහෙමම ලිව්වා. හරි. මූල 9ට අගයක් තියෙන මූල 9 අගය 3යි. එයා පිටත ගත්තා. මේ පිටත අරගෙන ලිව්වා. මූල 2ට අගයක් නැති හින්දා එයා මෙහෙමම ලියාගත්තා. දැන් මෙතන තියෙන කීයද පුතේ? ධන 4. හරි. දැන් මෙතන මට ධනාගයත් සලකලා ලියන්න පුළුවන්, ඍණාගයත් සලකලා උත්තර ලියන්න පුළුවන්, විසඳුම් හොයන්න පුළුවන්. අපි බලමු ධනාගය සලකලා උත්තරේ කොහොමද ලියන්නේ කියලා. ධනාගය සලකා. දැන් ධනාගය සලකුණු x සමානයි මෙතන ගන්නෙ ධනාගය 3යි මූල 2 ධන 3යි මූල 2 ධන 4යි. හරි. right. ආදේශ කරමු. මූල 2 වෙනුවට දාන්න පුළුවන් කියන පුතේ 1.41. මෙතන තියෙනවා 3ක්. මෙතන තියෙන්නේ ಗುಣ කිරීම. මූල 2 වෙනුවට දාන්න කීයද 1.41. මූල 2 වෙනුවට දැම්ම 1.41. ධන 4. දැන් මෙයාව ගුණ කරන්න ඕන 3ෙන්. 1.41 ගුණ කරන්න ඕන 3ෙන්. අපි මේ පැත්තේ ගුණ කරගමු. 1.41 ගුණ කරන්න ඕන 3ෙන්. 3 වරක් 1 3යි, 3 වරක් 4 12යි, 12න් 2 එකක් ඉතුරුයි, 3 වරක් 1 3යි, 3යි 1යි 4යි. එහෙනම් 1.41 3ෙන් ගුණ කරාම වෙනවා 4.2 3යි කියලා. එයාට එකතු කරන්න ඕන කීයද පුතේ 4. 4යි 4යි එකතු කරාම 8යි. එහෙනම් 8.2 3යි කියලා. ඔන්න ධනාගය සලකුවාම ආවා එක මූලයක් 8.2 3යි කියලා. එහෙනම් අපි බලමු ඊළඟට ඍණාගය සලකලා. ඍණාගය සලකා. ඍණාගය සලකා. එහෙනම් ඍණාගය සලකුණු x සමානයි. එහෙනම් මෙතනින් ගන්න කීයද පුතේ? මෙතනින් ගන්න ඍණ මූල 3. ඍණ 3යි මූල 2. ඍණ 3යි මූල 2. ධන 4. ඍණ 3යි මූල 2 ධන 4. right. මෙතන ලකුණ ඍණ 3යි මූල 2 යගේ දාන්න 3යි මූල 2 3යි මූල 2 යගේ වෙනෝන ලියන්න පුළුවන් කීයද පුතේ 3 ගුණ කරන්න ඕන මූල 2කින් 3 ගුණ කරන්න ඕන මූල 2කින් 3 මූල 2කින් ගුණ කරාම අපිට මෙතන උත්තරය ආව කීයද 4.2 3යි ඒකට එකතු කරා 4 දැන් මෙයා ඍණ මෙයා ධන ඍණයි ධන එකතු කරන් තියෙන්නේ ඍණ 4.2 3ට එකතු කරන්න ඕන ධන 4 විශාල එක්කෙනාගෙන් කුඩා එක්කෙනාව අඩු කරලා විශාල එක්කෙනාගේ ලකුණ දාමු එහෙනම් 4න් 4ක් අඩු කරාම බිඳුවයි විශාල එක්කෙනාගේ ලකුණ ඍණ මෙතන ඉතුරු වෙනවා 2යි 3යි. එහෙනම් x එක මූලයක් එනවා x සමානයි ඍණ 0.23යි කියලා. අනෙක් මූලය එනවා x සමානයි 8.23යි කියලා. දැන් වර්ග පූර්ණය කරන විදිය මම සමීකරණ තුනකින් පැහැදිලි කරලා දුන්නා. ඉස්සරහට ඔයාලට මේකේ පාස් පේපර්
ගණන් සාකච්ඡාව සම්පූර්ණම සාකච්ඡා කරන විදිය, තව මේක විසඳුම් හොයන්න පුළුවන් සූත්‍රයේ භාවිතෙන්, ඒ සූත්‍රයේ භාවිතෙන් විසඳුම් හොයන විදිය, ඒ දෙක දානවා. ඒ දෙකත් ඔයාලට බලන්න පුළුවන්. ලේසියෙන් අපිට ලකුණු 10 ගන්න පුළුවන් පාඩමක් පුතේ.